නිර්මාණශීලී රචනායකයේ අභ්‍යාසංක 2 ටිකක් දැවැන්ත ගානක් අභ්‍යාසංක 2 තියෙන මේ බලන්න. හරි අභ්‍යාසංක 2ට අපි සූදානම් වෙමු. අභ්‍යාසංක 2 ඉස්සල්ලාම මගෙත් එක්ක මේ විදිහට ආකෘති අඳ ගන්න. ගනුදෙනු අංකය වත්කම් වගකීම් හිමිකම් දේපල පිරියත් උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ වෙනත් ලැබිය යුතු දෑ බැංකු වෙළඳ ගෙවිය යුතු දෑ උපචිත වියදම් තමයි ගිණුම් කරන සමීකරණ. හරි ගිණුම් කරන සමීකරණය තමයි ඔය. දැන් ඔය ආකෘතියට තොරතුරු දාන්න තියෙනවා. එතකොට මේ ගානේ මෙන්න මේ ගානේ තොරතුරු ටික මේ ගාන මොකද්ද දෙවෙනි ගාන. නිර්මාණශීලී රචනා අභ්‍යාස පොතේ අනුස්කගේ ව්‍යාපාරයේ ගානේ මේ ආකෘතියට තොරතුරු දාන්න තියෙනවා. හරි මෙතන කියනවා ආකෘතියට තොරතුරු දාන්න 1 සිට 10 දක්වා ගනුදෙනු. 1 සිට 10 දක්වා ගනුදෙනු වල බලපෑම මේකට දාන්න. එතකොට වෙන ඒවා එකක්වත් දාන්න බෑ. අතිරේක තොරතුරු වල තියෙනවා මේකට දාන්න බෑ. 1 සිට 10 දක්වා විතරයි දාන්න පුළුවන්. 1 සිට 10 දක්වා විතරයි. හරි දැන් අපි බලමු 1 සිට 10 දක්වා තොරතුරු ටික දාලා මේක හදන්න ඕන. හරි. අපි හැම වෙලාවකම ඉස්සල්ලාම මේකට ශේෂය ටික දාගන්න ඕනේ. මුලින්ම ශේෂය දාගන්න ඕන. මේකට ශේෂය දාගන්න ඕන. හරි ශේෂය. ඒතර ඉස්සල්ලාම අපි මේකට ශේෂය දාගන්න ඕන. මේ ගාන හදන්නේ දහස් වලින් නිසා මෙතන බිංදු 3ක් කොට කරලා මෙතනත් බිංදු 3 කොට කරලා මෙතනත් බිංදු 3 කොට කරලා තියෙනවා. ඕන මේක උඩම මෙහෙම කොට කරලා තිබ්බත් හරි. ඕන කොට කිරීම පෙන්වන්න ඕන බිංදු 3ක් අඩු කරලා හදලා තියෙන කියලා. දේපල පිරියත උපකරණ වල වටිනාකම 3200යි. තොගේ 560යි. වෙළඳ ලැබිය යුතු දෑ 260යි. බැංකු ශේෂය 1100යි. වෙළඳ ගෙවිය යුතු දෑ 240යි. උපචිත වියදම 80යි. අපිට දැන් හිමිකම හොයා ගන්න ඕනේ. අපිට හිමිකම හොයා ගන්න තියෙනවා. හරි. දේපල පිරියත් උපකරණ 3600 නෙවෙයි ඒකේ සුද්දාගේ දාන්න හැම වෙලාවෙම මතක තියාගන්න. ලියා ගන්න එතන ඕනනම් නෝට් එකක්. දේපල පිරියත් උපකරණ සමීකරණයට දානකොට සුද්දාගේ දාන්නේ. පොඩි නෝට් එකක් ඕන පැත්තක ලියා ගන්න. දේපල පිරියත් උපකරණ සමීකරණයට දානකොට සුද්දාගේ දාන්න. හරි. දැන් අපි හිමිකම හොයා ගන්න ඕන. දැන් මේක හිමිකම දීලා නැහැ හිමිකම හොයා ගන්න ඕන. ඒතර අපි හිමිකම කොහොමද හොයාගන්නේ? අපි හිමිකම හොයාගන්නේ මෙහෙමයි. අපි හිමිකම සොයා ගැනීම. පෙර වැඩ යටතේ හිමිකම සොයා ගැනීම. එතකොට හිමිකම හොයාගද්දී මුළු වත්කම් අරන් මේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරන්න ඕන. මේ මුළු වගකීම් අඩු කරාම තමයි අපිට හිමිකම එන්නේ. හිමිකම ලැබෙන්නේ මේ විදිහට. මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරන්න ඕනේ හිමිකම හොයාගන්න. ඒ 5120න් වගකීම් තියෙනවනේ 320ක්. 320 අඩු කරපු ගම හිමිකම එනවා 0.0 11 3ක් 8 4 4800.
මෙන්න මේ 4800 තමයි හිමිකමේ ශේෂය වශයෙන් දාන්න ඕන. හරි මේක පෙර වැඩක ලියා ගන්න ඕන. ගාන හදන්න ඉඩ තියෙන රූල් 20ක්වත් ගාන හදන්න ඉඩ තියෙන අවම 20ක් තියෙනවා. ඒ 20ට යටින් පෙර වැඩ යටතේ හිමිකම සොයා ගැනීම කියලා ලියන්න ඕනේ. හරි. එතකොට මෙතන 4800 ඉන්නේ. 4800. ගනුදෙනු අංක 1. හැම වෙලාවෙම රූලක් කර හදන්නේ. ගනුදෙනු අංක 1. 2,40,000ක පිරිවැය වූ තොග 3,60,000කට ණයට විකිණීම. ඒ කියන්නේ පළවෙනි ගනුදෙනු. මේ ගනුදෙනු අංක 1. අපි බලමු ගනුදෙනු අංක 1 කොහොමද කරන්න කියලා. මේ බලන්න. රුපියල් 2,40,000ක්. එතකොට මේ අග බිංදු 3 නෑනේ. ඒ කියන්නේ 240ක්. පිරිවැය වූ තොග අග බිංදු 3 නෑනේ 360කට ණයට විකිණීම. දැන් ණයට විකුණනකොට අපි දන්නවා ණය ගැතියෝ වැඩි වෙනවා. එතකොට ණය ගැතියෝ තමයි ඔය ගානේ වෙළඳ ලැබිය යුතු දෑ ලෙස තියෙන්නේ. ඒ වගේම 240ක තොගනේ විකුණන්නේ. එතකොට 240ක තොග විකුණනකොට ව්‍යාපාරයේ තියෙන තොගය අඩු වෙනවා 240ක්. ණයට විකුණනකොට ණය ගැතියෝ වැඩි වෙනවා 360ක්. 240ක තොග අඩු වෙනවා. එහෙනම් 240ක තොග අඩු වෙනවා 360ක ණය ගැතියෝ වැඩි වෙනවා. හරි එතකොට 240ක පිරිවැය වූ තොග 360කට ණයට විකුණුණා කියන්නේ 240ක් තොගය අඩු වෙනවා 360ක් ණය ගැතියෝ වැඩි වෙනවා. හරි එතකොට අපිට පැහැදිලිව තේරෙනවා මෙන්න මේ විදිහට තොගය අඩු වෙනවා 240ක් ණය ගැතියෝ වැඩි වෙනවා 360ක්. කියන්නේ 2,40,000ක තොගයක් 3,60,000කට විකුණනවා. මේ තුල පුංචි ලාභයක් ගොඩ නැගෙනවා. ඇයි ඒ? පිරිවැයට වඩා විකුණුම් මිල වැඩි කියන්නේ ලාභයක්. භාණ්ඩ වල වියදමට වඩා ඒ භාණ්ඩ අලෙවි කරලා ආදායමක් ගත්තොත් ඒ තුල ලාභයක් ගොඩ නැගෙනවා. ලාභයේ අයිතිය තියෙන්නේ අයිතිකරුට. එතකොට දැන් මේ 240යි 360යි අතර වෙනස කීයද? 120යිනේ. ඒ 120න් හිමිකම වැඩි වෙනවා. මොකද ඒක අයිතිය තියෙන අයිතිකරුට. හිමිකම වැඩි වෙන 120ක්. ඔන්න පළවෙනි ගනුදෙනු දැම්ම 120ක් හිමිකම වැඩි වෙනවා. අංක 2. ලයිස්තුගත මිල 2,00,000ක් වූ තොග 1,80,000කට ණයට මිලදී ගැනීම. ඔන්නෝක ඉතා වැදගත් අංක 2. අංක 2 ලයිස්තුගත මිල කියලා එකක් තියෙනවා. මෙන්න මේ ලයිස්තුගත මිල කියලා කියන එකට මාතෘකාවක් ලියා ගන්න. ලයිස්තුගත මිල කියලා එකක් තියෙනවා. මේක පෙර වැඩක් යටතේ මාතෘකාවක් ලියා ගන්න ලයිස්තුගත මිල. මම මේක පැහැදිලි කරන්න හදන්නේ. ඕනනම් ඒක ඔයාට කැමති තැනක ලියා ගන්න පුළුවන්. ඉතා වැදගත් කරුණක්. මොකද්ද ලයිස්තුගත මිල කියන එක පැහැදිලි කරන්න හදන්නේ දැන් මම. ඔබ දැනගන්න ඕන ලයිස්තුගත මිල කියන එක මොකක්ද? ඒක අපිට වැදගත් ගිණුම් කරන්නේදී. මොකද්ද මේ ලයිස්තුගත මිල කියන එක වැදගත්? අපි කතා කරන්න ඕන. හරි. ලයිස්තුගත මිල. ඔන්න බලන්න මේ ලයිස්තුගත මිල කියන එකේ තේරුම. හරි. ලයිස්තුගත මිල. දැන් අපි පාරිභෝගිකයෙක් එහෙම නැත්නම් ව්‍යාපාරයක්. අපි බලමු ව්‍යාපාරයක් කියලා. ව්‍යාපාරයක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා තවත් ව්‍යාපාරයක් වෙත යනවනේ. භාණ්ඩ මිලදී ගන්න තවත් ව්‍යාපාරයකට යනවා. ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයකට භාණ්ඩ මිලදී ගන්න යනවා. අපි හිතමුකෝ මේ භාණ්ඩේ ඇඟලුම් කියලා. අපි හිතන්න මේ භාණ්ඩේ ඇඟලුම් කියලා. අපි හිතමු ස්කර්ට් වගේක් මිලදී ගන්න ගියා කියලා. හරි. දෙන්න. මෙහෙම ස්කර්ට් එකක් මිලදී ගන්න ගියා කියලා. මේකේ ගහලා තියෙනවා රුපියල් දැන් සාමාන්‍යයෙන් මේ වගේ ස්කර්ට් එකක් රුපියල් ඕනනම් 100ක් විතර වෙන්නේ වෙළඳපොලේ උපරිම මිල. රුපියල් 100ක් කියලා හිතන්නකෝ. රුපියල් 100යි. මාක් කරලා තියෙන රුපියල් 100ක් කියලා ස්කර්ට් එක ලයිස්තුගත මිල. මේක තමයි ලයිස්තුගත මිල කියන්නේ. ඒ කියන්නේ අර පේන මිල මාක් කරලා තියෙන මිල. අපි දැන් මාක් කරලා තියෙන මිලට ගන්නෑ. අපි කියනවා මේක පොඩ්ඩක් අඩු කරන්න කියලා. අඩු කරනකොට අපිට මේ ස්කර්ට් එක මේ ඇඟලුම මාක් කරලා තියෙන රුපියල් 100ක් කියලා. අපි කියන 100ට එපා මේක වැඩි. අපෝ හැමතැනම කඩවල වල දැන් රුපියල් 50 60ට යන්නේ මේවා. ඒ නිසා මේවා මේ වැඩි කියලා. එතකොට අපිට කියන එන ඔයා මේ ස්කර්ට් එක රුපියල් 80ට ගන්න කියලා. ඔන්න දැන් අපිට රුපියල් 80ට අපිට හම්බ වෙනවා. එතකොට ලයිස්තුගත මිල කියන්නේ මේ 100. නමුත් අපි ගන්නේ 80ට. ගිණුම් කරන්නේදී වැදගත් ලයිස්තුගත මිලද ගැනුම් මිලද? අන්න ඒක තමයි ප්‍රශ්නාර්ථය. ගිණුම් කරන්නේදී වැදගත් ලයිස්තුගත මිලද
එහෙම නැත්නම් ගැනුම් මිලද? ඔක ප්‍රශ්නයක් නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ලයිස්තුගත මිල අපි ගිණුම්ගත කරන්නේ. මේ ලයිස්තුගත මිලෙන් තමයි අපි ඩිස්කවුන්ට් හදාගන්නේ. වෙළඳ වට්ටම්. හරි? අපිට වැදගත් වෙන්නේ ගැනුම් මිල. ඒ ගැනුම් මිලට තමයි අපි ගිණුම්ගත කරන්නේ. ගැනුම් මිලට තමයි අපි ගිණුම්ගත කරන්නේ. ලයිස්තුගත මිල කියන එක අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක තුල අපි යම්කිසි ඩිස්කවුන්ට් එකක් අඩු කරනවා. ගැනුම් මිල තමයි වැදගත්. ලයිස්තුගත මිල කියන එක අපිට වැඩක් නැහැ. අපිට වැදගත් ගැනුම් මිල. එහෙනම් ලයිස්තුගත මිල කියන්නේ භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිල. ඒ ලකුණු කරලා තියෙන මිලට ගත්තොත් ඒක ගැනුම් මිල බවටපත් වෙනවා. හැබැයි ලයිස්තුගත මිලයි ගැනුම් මිලයි දෙකක් වෙනකොට අපි සැලකිල්ලට ගන්න ගැනුම් මිල. එතකොට ලයිස්තුගත මිලෙන් වෙළඳ වට්ටමක් අඩු වුණාම තමයි ඇත්තටම ගැනුම් මිල ගොඩනගෙන්නේ. එතකොට මේ ගැනුම් මිල කියන එක එන්නේ ලයිස්තුගත මිලෙන් වෙළඳ වට්ටම අඩු වෙලා. වෙළඳ වට්ටම කියලා කියන්නේ අර ගන්න වෙලාවේ කරන අඩු කිරීම. එතකොට ලයිස්තුගත මිල සමහර අවස්ථාවක ගැනුම් මිලට සමාන වෙන අවස්ථාවක් තියෙනවා. වෙළඳ වට්ටම් නැති අවස්ථා තියෙනවා. දැන් සමහර කඩවල් වල එහෙ මාක් කරලා තියෙන මිල අඩු කරන්නේ. දැන් බොහෝ රෙදි කඩවල් වල ගියාම මේ මාක් කරලා තියෙන මිල අඩු කරන්නේ. ඕක තමයි මිල කියලා කියන්නේ. අපිට ආයේ මේ දැන් අපි දන්න මොකක් හරි කැන්ඩි එකට ගිහලා අපි හිතමුකෝ ඇඳුමක් ගන්න ගියා කියලා. ඒකේ තියෙන ප්‍රයිස් එක ඒ මාක් කරලා තියෙන ඉලක්කමම තමයි. අනේ අපි කියන්න බෑ රුපියල් 100ක් අඩු කරන්න 500ක් අඩු කරන්න අපිට එහෙම කියන්න බෑ. මොකද එයාලා නිශ්චිත මිලක් මාක් කරලා තියෙනවා. එතකොට ඒක ලයිස්තුගත මිලයි ගැනුම් මිලයි සමානයි. හැබැයි සමහර කඩවල් වල ඒ ගාන ඒ භාණ්ඩෙට වැඩි මිලක් මාක් කරලා තියෙනවා. හරි මාක් කරලා අපිට කියනවා හා රයිට් එහෙනම් රුපියල් 500ක් අඩු කරලා දෙන්නම් කියලා අඩු කරලා දෙනවා. හරි එතකොට තියෙන්නේ ලයිස්තුගත මිලයි ගැනුම් මිලයි දෙකක්. ඒක ගන්න මිල තමයි ගැනුම් මිල, මාක් කරලා තියෙන මිල තමයි ලයිස්තුගත මිල. වැදගත්ම දේ තමයි ගැනුම් මිල. එතකොට දැන් මෙතන ලයිස්තුගත මිල තියෙනවා, මෙතන ගැනුම් මිල තියෙනවා. හරි මම ඔබෙන් අහනවා ගිණුම්ගත කරන්න ගන්නේ ලයිස්තුගත මිලද ගැනුම් මිලද? ගැනුම් මිල තමයි ගන්න. හරි එහෙනම් අපි යමු ගැනුම් මිල වාර්තාගත කරන්න. එහෙනම් අංක 2 තොගේ වැඩි වෙන 180ක්, ණය හිමියෝ වැඩි වෙනවා 180ක්. ණය හිමියෝ වැඩි වෙනවා 180ක්. අංක 3 රුපියල් 40000ක පිරියව් තොග සැපයුම් කරුවන්ට ආපසු යවලා. තොගය ආපසු සැපයුම් කරුවන්ට යවලා. එතකොට මොකද වෙන්නේ? තොගේ අඩු වෙනවා 40ක්. සැපයුම් කරුවන්ට ආපසු යවනවා කියලා කියන්නේ ණය හිමියෝ අඩු වෙනවා 40ක්. සැපයුම් කරුවන්ට ආපසු යවනවා කියලා කියන්නේ ණය හිමියෝ අඩු වෙනවා 40ක්. 36000ක විකුණු මිල වූ භාණ්ඩ ණයගෙතියන් විසින් ආපසු එවා ඇත. දැන් අංක 4 බලන්න. 36000ක විකුණු මිල වූ භාණ්ඩ ණයගෙතියන් ආපසු එවා ඇත. ණයට විකුණුප එකක් ආපහු එවලා තියෙනවා. හැබැයි එවපු එකේ පිරිවැය නැහැ. එහෙනම් අපිට දැන් පිරිවැය හොයාගන්න වෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් එවනේ වගේ පිරිවැය දෙන්න එපේ. භාණ්ඩ ආපහු හරවල එවද්දී භාණ්ඩ එවන භාණ්ඩවල විකුණු මිල සහ ඒවායේ පිරිවැය කියන දෙකම දෙන්න ඕන. නමුත් දැන් මේකේ විකුණු මිල දීලා තියෙනවා පිරිවැය දීලා නැහැ. හරි. විකුණු මිල දීලා තිබ්බට පිරිවැය දීලා නැහැ. ඒතර කොහොමද අපි හදන්නේ? හරි. විකුණු මිල දීලා තිබ්බට පිරිවැය දීලා නැහැ. අපි කොහොමද හදන්නේ? අපිට අතිරේක තොරතුරු වල තියෙනවා එක තැනක ලස්සන කතාවක්. ඔයාලා දැක්කොත් ඔයාලට ඒ ගැන හිතන්න පුළුවන්. මෙන්න මම පෙන්නන්නම් ඒ ස්ටෝරි එක. මේ බලන්න මේ කතාව ලස්සන කතාවක්. කතාව ආදරෙන් අපි වැළඳගමු. මෙන්න කතාව. මේ බලන්න මෙයා කියන ලස්සන කතාව. මේ බලන්න. හරි. දෙන්න. ආදරයට පාට කරගමු අපි. හරි. මොකද්ද මෙයා කියන්නේ? භාණ්ඩ අලෙවි කිරීමේදී සෑම විටම ස්ථාවර ලාභාන්තකයක් රඳවා ගන්නවා. මේකෙන් අපිට මඟ පෙන්නනවා එවන භාණ්ඩවල පිරිවැය හොයාගන්න. මේකෙන් අපිට මඟ පෙන්නනවා එවන භාණ්ඩවල පිරිවැය හොයාගන්න. හරි අපි දැන් පටන් ගමු අංක 4 ආපසු උපු භාණ්ඩවල පිරිවැය හොයන්න ඕන. එතකොට දැන් අපි හොයන්න ඕන රුපියල් 36000 පිරිවැය. 36000ක විකුණු මිල භාණ්ඩවල පිරිවැය හොයන්න ඕන. භාණ්ඩවල පිරිවැය සෙවීම.
කොහොමද අපි පිරිවැය හොයන්නේ? දැන් අපි කල්පනා කරන්න ඕනේ එක ලාභාන්තකයක් එක්කනේ මේක යන්නේ. ඒ කියන්නේ නිශ්චිත ලාභාන්තකයක් තියෙනවා. ඒක නිශ්චිත ලාභාන්තකයක් තියෙනවා නම් ඒ නිශ්චිත ලාභාන්තිකය අපි හොයා ගන්න ඕනේ. අපි බලමු ඒක හොයන විදිහ. ඔබට පුළුවන් මෙහෙම දෙයක් හිතන්න මේ. අන්න මම පෙන්නන්නම්. හරි? ඔබට පේනවද මෙතන ඔයාලට පේනවද බලන්න මේ 2,40,000ක පිරිවැයච්ච එක 3,60,000කට විකුණලා. හරි? එතකොට මෙතන යම් ලාභයක් තියාගන්න විකුණලා තියෙන්නේ. මෙතනින් අපිට හොයාගන්න පුළුවන් ලාභාන්තිකයේ ප්‍රතිශතයක් වශයෙන් කීයද කියලා. ලාභාන්තිකයේ ප්‍රතිශතයක් වශයෙන් කීයද කියලා හොයාගන්න පුළුවන්. 2,40,000ක එකක් 3,60,000කට විකුණනවා කියන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ විකුණනකොට තියෙන ලාභාන්තික ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. ඒක තමයි අපිට ඕන වෙන්නේ අතන පිරිවැය හොයාගන්න. මොකද භාණ්ඩ විකුණන හැම වෙලාවකම නිශ්චිත ලාභාන්තිකයක් පවත්වාගෙන යනවා කියනවා. දැන් දරුවනි නිශ්චිත ලාභාන්තිකයක් පවත්වාගෙන යනවා නම් ඒ ලාභාන්තිකය කොච්චරද කියලා අපි හොයන්න ඕනේ. එතකොට අපි දැන් ඒ හොයන්න තමයි හදන්නේ. පිරිවැය 240යි ඒකේ විකුණුම් මිල 360යි. එතකොට අපි කල්පනා කරන්න ඕන ලාභය කීයද? ලාභය 120යි. එතකොට ලාභාන්තිකය කොහොමද යන්නේ? ලාභාන්තිකය යන්නේ අපි පිරිවැය මත හෝ විකුණුම් මිල මත අපි ගමු. අපි පිරිවැය මත ගමු නැත්නම් විකුණුම් මිල මත ගමු ඕන එකක් ගමු. විකුණුම් මිල මත ගමු. විකුණුම් මිල මත ලාභාන්තිකය අපි හොයාගමු. ඕන විදියට හොයන්න පුළුවන්. පිරිවැයටත් හොයන්න පුළුවන්. විකුණුම් මිල මත ලාභාන්තිකය 241ක් 360ට විකුකම ලාභය 120යි. එතකොට ඒකේ තේරුම තමයි 360ක විකුණුම් මිල එකක ලාභය 120යි. ඕකනේ තේරුම. තේන 3,60,000ක් එහෙම නැත්නම් 360ක විකුණුම් මිලක් තියෙනකොට හැම වෙලාවකම ලාභය 120යි. එහෙනම් 100ක ලාභයක් 100ක විකුණුම් මිලක් තියෙනකොට ලාභ ප්‍රතිශතය කීයද? 100ක. හරි. ඒක එක ක්‍රමයක්. ලාභ අනුපාතය අරන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් 36යි විකුණුම් මිල පිරිවැය කීයද? එහෙම හදන්නත් පුළුවන්. මොකද මෙතන 3,60,000ක විකුණුම් මිලනේ. එතකොට විකුණුම් මිල 36යි නම් පිරිවැය කීයද? පිරිවැය ඉන්නේ 24ක්. හරි. මෙහෙම හදන්නත් පුළුවන්. අනුපාතයක් හදලා ගමු. මෙතන 3යි 33.3යිනේ. ප්‍රතිශතයක් වශයෙන්. එතකොට 3,60,000 වැඩි කරනවා. හරි. 3න් 2. 3න් 2 33.33 කියන්නේ. 33.33 කියලා කියන්නේ 3න් 2. මේ මෙතන 1යි මෙතන 3යි. හරි. 1යි 33.33. හරි. ඒ කියන්නේ 36000 වැඩි කරනවා 100ට 33.33. 100 ගත්ත ගමන් 100ට 3යි ලාභය 1යි. හරි. එතකොට 3න් 1යි එතකොට ලාභය කීයද එන්නේ? ලාභය එන්නේ 12000යි. ලාභය 12000යි. එතකොට 36,000න් ලාභය 12000 අඩු කරපු ගමන් පිරිවැය එනවා 24000. එහෙම හොයන්නත් පුළුවන්. නැත්තම් අපිට පුළුවන් 100කින් 33ක් නේ ලාභය 66ක් තමයි පිරිවැය. 100කින් 33ක් නේ ලාභය 66ක් තමයි පිරිවැය. ඒ කියන්නේ 66ක් පිරිවැය නම් 3න් 2. මොකද 100ට 3යි 66ට 2යි 3න් 2. ක්‍රම කීපයක්ම තියෙන ඕන තරම් ක්‍රම තියෙනවා. හරි. ඔන්න මම මේ ක්‍රම ටික එකින් එක වෙන වෙනම හදන්නම්. හරි. දැන් මේ ළමයි නිකන් මේක පැටලෙනවා වගේ පොඩ්ඩක් ඇතිනේ. මම වෙන වෙනම හදන්නම්. හරි. පළවෙනි එක ඔන්න මම පළවෙනි මෙතඩ් එක. හරි. මෙතඩ් 1. right. පළවෙනි එක තමයි මෙහෙම.
240යි පිරිවැය 240යි පිරිවැය විකුණුම් මිල 360යි කියලා ඔහොම ලියාගෙන හරි අපිට ඕන එක කීයද? අපිට ඕනේ 36 පිරිවැයනේ. 36 පිරිවැය කීයද? 24යි. මොකද මේක අනුපාතයක් වශයෙන් හදා ගන්න පුළුවන්. මෙතන 2යි මෙතන 3යි. එතකොට 3 බෙදීම එතකොට මේ 24 හොයාගත්තේ කොහොමද? 36 බෙදීම 3 වැඩි කිරීම 2 කියලා මේ විදිහට උත්තරයක් හොයාගන්න පුළුවන්. මේ පළවෙනි මෙතඩ් එක. පිරිවැය 2,40,000ක විකුණුම් මිල 3,60,000යි. එහෙනම් 36ක විකුණුම් මිලේ පිරිවැය කීයද? 24යි එන්නේ. කොහොමද 24 එන්නේ? 36 මේ දෙක සුළු කරලා අනුපාතයක් හදනවා 2ට 3 එන්නේ. මෙන්න මෙහෙම 2ට 3 එන්නේ. එතකොට විකුණුම් මිල 3න් බෙදලා පිරිවැයට 2කින් වැඩි කරනවා. ඒක එක ක්‍රමයක්. හරි? මේ එක ක්‍රමයක්. පළවෙනි මෙතඩ් එක. දෙවෙනි මෙතඩ් එක හරි දෙවෙනි එක තමයි පිරිවැය තියෙනවනේ. විකුණුම් මිල තියෙනවනේ. ලාභය තියෙනවනේ. හරි. 240යි 360යි 120යිනේ. එතකොට මේකේ ප්‍රතිශතයක් වශයෙන් ගන්නවා නම් 360ට ලාභය 120යි 100ට. 100ට 33.3යි. එතකොට ලාභය මෙතන 33.3යි. හරි. පිරිවැය 66.6යි. මොකද හරි. එතකොට අපිට ඕනනම් පිරිවැය හොයාගන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද? විකුණුම් මිල 36 වැඩි කරනවා 100ට 66.6න් 6. ඒ කියන්නේ 36 වැඩි කරනවා 2 බෙදීම 3. එතකොට උත්තරේ 24ක් එනවා. පිරිවැය හොයන්න ඕන. ලාභය හොයන්න ඕන නම් 36 වැඩි කරනවා 33.33න් බෙදනවා 100. ලාභය හොයන්න ඕන. අපිට මේකේ පිරිවැයන හොයාගන්න තියෙන්නේ. පිරිවැය හොයාගන්න නම් පිරිවැය 24යි. එතකොට මේ තමයි දෙවෙනි මෙතඩ් එක. එතකොට මේ ක්‍රම දෙකෙන් ඕන එකකට හදන්න පුළුවන්. ඔයා කැමති ක්‍රමයකට හදන්න ඕන පිරිවැය. හරි. එහෙනම් දැන් මේකේ හදාගන්න කරුණාකරලා පිරිවැය ආපසු යොපු භාණ්ඩවල පිරිවැය හදාගන්න. ආපසු යොන් වල පිරිවැය හදාගන්න. ඒක 24ක් එනවා. ඒක හදාගන්න. දැන් එහෙනම් අපි පිරිවැය දන්නවා. එහෙනම් දැන් අපි දාමු. එතකොට අපි දන්නවා ආපසු යොපු භාණ්ඩවල පිරිවැය 24යි. එහෙනම් පිරිවැය වැඩි වෙනවා 24ක්. මේ තුල ලාභය අපිට ලැබිච්ච ලාභය අඩු වෙනවා 12ක්. අපිට ලැබිච්ච ලාභය 12ක් අඩු වෙනවා. ලාභය 12ක් අඩු වෙනවා. ඊළඟ එක අංක 5. අංක 5 කියන 2,40,000ක ණය හිමියන් පියවීමට 2,20,000ක චෙක් පතක් නිකුත් කරන ලදී. එතකොට දැන් 2,40,000ක ණය හිමියෝ පියවනවා කියලානේ කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම 240ක් ණය හිමියන්ගෙන් අඩු වෙන්න ඕන. ඒ වෙනුවෙන් නිකුත් කරලා තියෙන චෙක් එක කීයද? ඒ වෙනුවෙන් නිකුත් කරලා තියෙන චෙක් එක 220යි. 220ක චෙක් එකක් තමයි 2,40,000ක ණය හිමියන් පියවන්න ගිහිලා තියෙනවා. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි රුපියල් 220ක් දීලා 240ක් ණය හිමියෝ පියවෙනවා කියන්නේ ඒ තුල අපිට වාසියක් හිමි වෙලා තියෙන 20ක. අපි ඒක දකිනවා ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියලා 20ක ලාභයක් තියෙනවා. ඊළඟට 6 මාසික විදුලි බිල 80ක් වන අතර ඉන් ගෙව්වේ 40ක් පමණ. ඒ ගෙවන ලද්දේ අනුස්කගේ පෞද්ගලික මුදලින්. මාසික විදුලි බිල විදම 80යිලු. 40ක් ගෙව්වලු. ඒක ගෙවලා තියෙන්නේ අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින්. දැන් අපි මෙන්න මෙහෙමනේ හිතන්නේ. right. දැන් අයිතිකාරයා තමයි මේක ගෙවලා තියෙන්නේ. අයිතිකාරයා ගෙව්වා නම් 40ක් කිසිම තර්කයක් නැහැ. අයිතිකාරයාට අපි රුපියල් 40ක් කවදා හරි දවසක ගෙවන්න ඕනේ. මොකද එයා ව්‍යාපාර වියදමන්නේ දරලා තියෙන්නේ. අයිතිකාරයා ගෙව්වා නම් කවදා හරි දවසක එයා මේ රුපියල් 40 අපි යාට දෙනවා. අයිතිකාරයා Tamanගේ පෞද්ගලික මුදලෙන් ගෙව්වා නම් අපි කවදා හරි යාට දෙනවා. ඒ කවදා හරි දෙන අගය මේ බලන්න වැඩි කරනවා. ධන 40යි. මොකද මේ හිමිකමේ තියෙන්නේ කවදා හරි අපි ගෙවා නිදහස් කරන එකනේ. ඔන්න ඒක 40 වැඩි වෙනවා. ඒ වගේම මාසයකට අදාළ වියදම 80යිනේ. මෙන්න විදුලි වියදම 80කින්
අඩු කරනවා. ඇයි ඒ? වියදමක් තුලින් අයිතිකරුට තමයි බලපෑම ඇති වෙන්නේ. වියදමක් තුලින් අයිතිකරුට තමයි බලපෑම ඇති වෙන්නේ. මොකද වියදම තුලින් අයිතිකාරයාගේ හිමිකම අඩු වෙනවා. ඔන්න වියදම 80යිලු මාසෙට අදාළව හිමිකමෙන් අඩු කරා. ඊළඟට කියන තව 40ක් අපි ගෙවලා නැහැ. මොකද 80ෙන් අනුස්ක ගෙව්වේ 40යි. තව 40ක් අපි ගෙවලා නැහැ. ඒ ගෙවපු නැති 40න් අපේ වැඩි කරනවා වගකීම් උපචිත වියදම්. උපචිත වියදම්. උපචිත වියදම්. ඇයි මේ වියදම 80න් අනුස්ක ගෙවලා තියෙන 40යි. ඉතුරු 40 ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න ඕන නම් ඒක උපචිත වියදමක් ලෙස වැඩි වෙනවා. උපචිත වියදමක් ලෙස වැඩි වෙනවා. අංක 7 ව්‍යාපාරයේ භාවිතය සඳහා 2000ක් වටිනා සිදුරු විදිනයක් හා රුපියල් 1000ක් වටිනා පෑන් රඳවනයක් මිලදී ගත්. ඔය සිදුරු විදිනයයි පෑන් රඳවනයයි ඔය දෙකටම ඉරි ගහලා ලියා ගන්න ලිපි ද්‍රව්‍ය වියදම්. මේ දෙකම යන්නේ ලිපි ද්‍රව්‍ය වියදම් වලට යන්නේ. අන්න එකයි විශේෂදී. මේ දෙකම යන්නේ ලිපි ද්‍රව්‍ය වියදම් වලට. මේ වෙන මොනවටත් නෙමෙයි මේවා යන්න ඕනේ ලිපි ද්‍රව්‍ය වියදම්. මේක වියදමක් කෙලින්ම හරි. එතකොට මේක මිලදී ගන්නවා කියලා කියන්නේ මුදල් එළියට යනවා. එක වියදමක්. ආයි වත්කම් වලට දාන්න බෑ. මොකද මේක මේ චූටි වියදම්. ඒ නිසා අනිවාර්ය වියදමක් ලෙස ගන්න ඕනේ. හරි. රුපියල් 2000ක් වටිනා සිදුරු වියනයක් කර රුපියල් 1000ක් වටිනා පෑන් රදන මිලදී ගන්න. මිලදී ගන්න කියන්නේ ඔක්කොම 3000යිනේ. අංක 7ට අංක 7 ඔක්කොම 3000යිනේ. ඔක්කොම 3000යි නම් මෙතන එනවා 3000ක්. ඒ කියන්නේ 3යි. හිමිකමෙන් අඩු කරනවා 3ක්. එක වියදමක් නිසා හිමිකමෙන් අඩු කරනවා 3ක්. ලිපි ද්‍රව්‍ය තොග වලට යන්නේ. තොගය කියලා කියන්නේ විකුණන්න ගන්න එකක්. දැන් මේක ලිපි ද්‍රව්‍ය එතකොට තොගයට අයිති වෙන්නේ නැහැ. හේතුව ලිපි ද්‍රව්‍ය ගන්න විකුණන්න නෙවෙයි. පාවිච්චියට. ඒ ගන්නේවා කුඩා වටිනාකම් ලෙස සලකලා අපි වියදමක් වශයෙන් ඒ වෙලාවෙම දානවා. ලිපි ද්‍රව්‍ය තොග වශයෙන් දාන්නේ. හරි. ඊළඟට කියනවා 2018 1/1. ඒ කියන්නේ ආරම්භක දවසේ පැවති ණයගැතියන්ගෙන් 10%ක වට්ටමක් ලබා දීමෙන් පසු මුදල් එකතු කර ගන්නා ලදී. එතකොට ඔබට පේනවද බලන්නේ ණයගැති ශේෂය කීයක් තියෙනවද කියලා? ණයගැති ශේෂය 2018 1/1 2018 1/1 ණයගැති ශේෂය තියෙනවා 260ක්. හරි. ණයගැති ශේෂය තියෙනවා 260ක්. 10%ක වට්ටමක් නේ. එතකොට 260ට 10%ක් කියලා කියන්නේ කීයද? 26ක්. එතකොට 26ක් ලබා දීලා ඉතිරි මුදල් එකතු කරගන්නවා. එතකොට 260න් 26ක් වට්ටම දුන්නාම ඉතිරි මුදල් තමයි එකතු කරගන්නේ. එතකොට 234ක් එකතු කරගන්නවා. 26ක වට්ටම. එතකොට වෙළඳ ලැබිය යුතු ශේෂය 260යි වට්ටම 26යි සුද්ධ ණයගැති 234යි. මේ 234 තමයි අපි එකතු කරගන්නේ. කොහොමද අපි 234 ගිණුම් ගත කරන්නේ? අපි දන්නවා ලාච්චුවට සල්ලි එනවනේ. එතකොට මුදල් වැඩි වෙනවා 234ක්. ණයගැති ශේෂය අඩු වෙනවා 260ක්. මේ 26 වට්ටමක් වියදමක්. ඒ නිසා හිමිකම අඩු වෙනවා. එතකොට අංක 8 මෙහෙමයි වෙන්නේ. ණයගැතිය අඩු වෙනවා 260ක්. ණයගැතිය අඩු වෙනවා 260ක්. ලාච්චුවට සල්ලි එන්නේ 234යි. ලාච්චුවට සල්ලි එන්නේ 234යි. වට්ටමක දුන් වට්ටම් කියලා වියදමක් ඇති වෙනවා 26ක්. දුන් වට්ටම් කියලා වියදමක් ඇති වෙනවා 26ක්. ඊළඟ 9 ජනවාරි මාසයේ වැටුප් වෙනුවෙන් 30000ක්ද පෙබරවාරි මාසයේ වැටුප් පත්තිකාරම් ලෙස 10000ක්ද ගෙවන ලදී. මට කියන්න බලන්න මේ මොන මාසෙද අපි ගානේ ඉන්නේ? ජනවාරි මාසේ. හරි. ජනවාරි මාසයේ වැටුප් වෙනුවෙන් රුපියල් 30000ක්ද පෙබරවාරි මාසයේ වැටුප් පත්තිකාරම් ලෙස රුපියල් 10000ක්ද ගෙවන ලදී. ඔක්කොම එතකොට කීයක් ගෙවලාද? 40000ක් ගෙවලා. ලාච්චුවෙන් 40000ක් ගෙවලා. හැබැයි ඒ 40000න් 30000ක් මේ මාසේ වැටුප් වියදම, ඉතුරු 10000 පෙබරවාරි මාසේට අදාළ අත්තිකාරම. අපි බලමු ඕක කොයි වගේ ස්වරූපේ ගනුදෙනුවක්ද කියලා. ඔන්න BB බ්‍රයිට් B කියන ව්‍යාපාරය ගැන හිතන්න. ඔන්න බ්‍රයිට් B. එතකොට BB ව්‍යාපාරයේ
ඉන්නවා සේවකයෙක් කියලා හිතන්නකො අපි සේවකයෙක්ගේ නම අපි ගමු ජැකලින් කියලා. සේවකයෙක් ඉන්න ජැකලින්. හරි. ජැකලින් කියලා සේවකයෙක් ඉන්නවා බ්‍රයිට් බී ව්‍යාපාරේ. එයාට මාසෙකට අපි ගෙවනවා රුපියල් 30000ක්. නම් දැන් ජැකලින්න මාසෙක රුපියල් 30000ක් ගෙවනවා. ඕන ජනවාරි මාසේ ජැකලින්ගේ පඩිය අපි ගෙවනවා. කාටද ගෙවන්නේ? ජැකලින්න ගෙවනවා. ජනවාරි මාසේ. එතකොට ඔන්න අපේ ලාච්චුවෙන් සල්ලි අඩු වෙනවා. අපිට වියදමක් හරි කතන්දරය ඉවරයි. ඊළඟට ජැකලින් කියනවා පුළුවන් නම් මට පොඩි හදිස්සියක් පෙබරවාරි මාසේ වැටුපෙන් අඩු කරගන්න මට තව රුපියල් 10000ක් වැඩිපුර දෙන්න කියලා. දැන් ජැකලින් අර ජනවාරි මාසේ වැටුප ගන්න වෙලාවේ කියනවා මට පොඩි කරදරයක් වෙලා තියෙනවා පෙබරවාරි වැටුපෙන් අඩු කරගන්න මට 10000ක් වැඩිපුර දෙන්න. වැඩිපුර 10000ක් දෙන්න කියන්නේ අත්තිකාරමක්. අත්තිකාරමක්නේ. වැඩිපුර 10000ක් දෙන්න කියලා කියනවා. තේනවා. ඔයා 30000 ඒ කියන්නේ පෙබරවාරි මාසෙන් අඩු කරගෙන වැඩිපුර 10000ක් දෙන්න. දැන් ඇත්තටම මේ 10000 අපිට ලැබිය යුතු වත්කමක්. වෙනත් ලැබිය යුතු වත්කමක්. ඇයි? අපි මෙයාට මේ සේවාව දෙන්නේ නැතුව, කියන්නේ මෙයාගෙන් අපි සේවාව ගන්න නැතුව තමයි මේ මුදල අපි දුන්නේ. එතකොට මේ 10000 කියන්නේ වෙනත් ලැබිය යුතු දෑවලට තමයි යන්නේ. මොකද ජැකලින් තව අපිට මේ මාසෙට අදාළ සර්විස් එක දීලා නැහැ. අපි ඔහුට වැඩිපුර මුදලක් දීලා තියෙනවා. ඒක එතකොට අපිට මේ මුදල ඕන වෙලාවකයි ඉල්ලන්න පුළුවන්. ඒ නිසා අපිට වත්කමක් එක. මේ 30000 අපේ වියදමක්. හරි මේ 30000 වියදමක්. එතකොට මේ දෙකේම එකතුවෙන් අපේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. මේ දෙකේම එකතුවෙන් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. ලාච්චු ඇරලා මෙන්න 30000 ඔයාගේ ජනවාරි මාසේ වැටුප කියලා දෙනවා. මෙන්න 10000 ඊළඟ මාසෙන් කපා ගන්න අත්තිකාරම් කියලා. ඒතර ඊළඟ මාසේ වෙනකල් ඒ 10000 අපේ වත්කමක්. ඊළඟ මාසේ වෙනකල් ඒ 10000 අපේ වත්කම. එහෙනම් කොහොමද අපි දාන්නේ? මෙහෙමයි වෙන්නේ. 9 අංක 9. රුපියල් 40000ක් බැංකුව වලින් අඩු වෙලා යනවා. 40000ක්. එතකොට මාසේ වැටුපෙන් 30000ක්ද පෙබරවාරි මාසේ වැටුප අත්තිකාරම් වශයෙන් 10000ක්ද ගෙවන ලදිනේ. එතකොට අපේ හිමිකමේ වියදම වශයෙන් 30000ක් අඩු වෙනවා. වෙනත් ලැබිය යුතු දෑ වශයෙන් 10000ක් වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. 10 වෙනි ප්‍රශ්න. අනුස්ක තම පෞද්ගලික රක්ෂණ වාරිකය පියවීමට ව්‍යාපාරයෙන් 15000ක චෙක් පතක් නිකුත් කරන ලදී. අනුස්ක තම පෞද්ගලික රක්ෂණ වාරිකයේ පියවීමට ව්‍යාපාරයෙන් රුපියල් 15000ක චෙක් පතක් නිකුත් කරන ලදී. දැන් ඔන්න බලන්න අයිතිකාරයා තමයි අනුස්ක කියන්නේ. ඔහුගේ පෞද්ගලික වියදමකට ව්‍යාපාරයෙන් සල්ලි අරන්. අනුස්කගේ පෞද්ගලික වියදමකට ව්‍යාපාරයෙන් සල්ලි අරන්. දැන් බලන්න වෙන දේ. දැන් එතකොට ව්‍යාපාරයෙන් සල්ලි අරන්නේ කිසිම තර්කයක් නැහැ. ව්‍යාපාරයේ බැංකුවේ සල්ලි අඩු වෙනවා. අයිතිකාරයාගේ පෞද්ගලික වියදමකට අරන් තියෙන්නේ. අන්න ඒ තුල හිමිකමත් අඩු වෙනවා. ඒ තුල හිමිකමත් අඩු වෙනවා. වෙනත් ලැබිය යුතු දා සහ වෙළඳ ලැබිය යුතු දා අතර වෙනස මොකක්ද? මේ දෙකේ වෙනස. මේකයි මෙයයි වෙනස. මේ දෙන්නගේ වෙනස තමයි වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැති ශේෂය. වෙනත් ලැබිය යුතු දෑ කියලා කියන්නේ අනෙක් ජංගම වත්කම්. ඉදිරියට කළ වියදම්, මේ වගේ ලැබිය යුතු අත්තිකාරම්, මේ වගේ දේවල්. ඒ කියන්නේ ණය ගැති ශේෂයට තමයි අපි වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ. ඒ ණය ගැති ශේෂය හැර තවත් ජංගම වත්කම් තියෙනවා අපිට ඒව දාන්න පුළුවන් වෙනත් ලැබිය යුතු දෑ. ඒ කියන්නේ බැංකු ශේෂය, තොගය වගේ දේවල් හැර තවත් අපිට ලැබෙන්න තියෙන දේවල් තියෙනවා නම් ණය ගැති ශේෂය හැර අපි ඒව දාකිනවා වෙනත් ලැබිය යුතු දෑ. එතකොට වෙනත් ලැබිය යුතු දෑ තුල ණය ගැති ශේෂය නෑ. ඒ ගනුදෙනු 10ම දාලා අවසන්. හරි. දැන් ගනුදෙනු 10ම දාලා අවසන් ඔයා මොකද කරන්න ඕනි? මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් හදන්න තියෙනවනේ. තේරෙනවද? මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් හදන්න තියෙන නිසා මතක තියාගන්න මේවා ටිකක් බැලන්ස් කරන එක හොඳයි. මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් හදන්න තියෙන නිසා මේවා බැලන්ස් කරලා තියාගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් හදන්න තියෙන නිසා බැලන්ස් කරලා තියාගන්න.
මොකද මේකේ මූල තත්ත්ව ප්‍රකාශනයක් හදන්න තියෙනවා. දේපල පිරියත උපකරණ කීයද? තොගේ කීයද? වෙළඳ ලැබිය යුතු දෑ කීයද? වෙනත් ලැබිය යුතු දෑ කීයද? කියන එක බැලන්ස් කරන්න. දැන් දෙපැත්ත බැලන්ස් වෙනවා. රයිට්. ඊළඟට යමු. අපි යමු අංක 2 තියෙනවා. අංක 2 සුද්ධවත්කම් පදනම් කොටගෙන ලාභය හෝ අලාභය හොයන්න. ලාභය හෝ අලාභය සුද්ධවත්කම් පවස්ථාන. එතකොට ඒක ලියනවා අවසාන සුද්ධවත්කම් හරි. ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරි. ඔයාලා පොඩි පෙර වැඩක් කරන්න ඕනේ. දැන් මේ සිද්ධියෙන් පස්සේ පොඩි පෙර වැඩක් කරන්න ඕනේ. සුද්ධවත්කම් එකට රූල් 16ක් විතර තියලා පොඩි පෙර වැඩක් කරන්න ඕනේ. හරි. ඒ පෙර වැඩේ මෙහෙමයි වෙන්න ඕනේ. ඔය අතිරේක තොරතුරු තියෙනව නේද? අතිරේක තොරතුරු ටික ඔය පෙර වැඩක් කරලා ආකෘතියට ගලපන්න ඕනේ. ඒක තමයි පෙර වැඩ යටතේ කරන්න ඕන. අතිරේක තොරතුරු ටික ඔය ආකෘති අපි කතා කරන අයිටම් ටික ඔකට ගලපන්න ඕන. හරි. දේපල පිරියත උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ මේ ටිකට පෙර වැඩ යටතේ ගලපන්න ඕන. ලැබිය යුතු වෙනත් දෑ බැංකු වෙළඳ ගෙවිය යුතු දෑ උපචිත වියදම් හිමිකම්. හරි. හිමිකම් උපචිත වියදම් වෙළඳ ගෙවිය යුතු දේ බැංකු ලැබිය යුතු වෙනත් දේ වෙළඳ ලැබිය යුතු දේ අර අයිටම් ටික මෙතන ලියාගෙන එක ගලපන්න ඕන. තොගය දේපල පිරියත හා උපකරණ. හරි. අපි දැන් ගලපන්න ඕන අයිටම් ටික. හරි. අතිරේක තොරතුරු ගැලපීම කියලා පෙර වැඩක හදාගන්න. අතිරේක තොරතුරු. මොකද අතිරේක තොරතුරු ගලපලා තමයි සුද්ධවත්කම් ප්‍රවේශයට හදන්න ඕනේ. මොකද සමස්ත ව්‍යාපාර තොරතුරු වලින් තමයි ලාභය හෝ අලාභය හොයන්න ඕනේ. සමස්ත ව්‍යාපාර තොරතුරු වලින් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න ඕනේ. ඒ නිසා අපි ඒක පෙර වැඩක කරනවා. සමස්ත ව්‍යාපාර තොරතුරුම ගන්න ඕනේ. හරි. දැන් ඔන්න අර අතිරේක තොරතුරු ටික ගලපන්න ඕනේ. හරි. පළවෙනි එක කියනවා බැංකු ගාස්තු 3000 ව්‍යාපාරයේ පොත්වල සටහන් වෙලා නැල්ලු අංක 1 බලන්න. ඒ කියන්නේ මෙන්න මේ ටික ගලපන්න ඕනේ. මෙන්න මේ ටික 1 2 3 මෙන්න මේ ටික ගලපන්න ඕනේ. හරි. මේ ටික තමයි ගලපන්න ඕනේ. හරි. පළවෙනි එක තමයි 3000ක බැංකු ගාස්තු ව්‍යාපාරයේ පොත්වල සටහන් නොවි. ඒ කියන්නේ එහෙනම් ඒක දාන්න එපේ. ඒතර මෙතනින් 3ක් අඩු වෙනවා. හිමිකමෙන් 3ක් අඩු වෙනවා. 40000ක ණයගැතියෙක් ව්‍යාපාරයට සල්ලි දීලා තියෙනවා. ඒක වාර්තා වෙලා නැහැ. වාර්තා වෙලා නැත්තම් බැංකු වලට 40ක් වැඩි කරලා ණයගැතිව 40ක් අඩු කරනවා. ඒ කියන්නේ මේ රෝම ඉලක්කම් 1 2 3 ඒවා එකක්වත් සටහන් වෙලා නැති ඒවා. ඒවා අපි සටහන් කරන්න ඕන. සටහන් කළා මේ ව්‍යාපාරයේ නිවැරදි ලාභය සහ නිවැරදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න. ඊළඟට අනුස්කර තම පෞද්ගලික රක්ෂණ වාරිකයේ පියවීමට නිකුත් කළ චෙක් පොත බැංකුවට ඉදිරිපත් වී නොමැත. ඒක අපිට අදාළ නැහැ. අංක 3 රෝම ඉලක්කම් 3 මේ අයිටම් වෙනස් කරන්න අදාළ නැහැ. නිකුත් කළ නමුත් ඉදිරිපත් වෙලා නැති චෙක් එකක්. ඒක අපිට අදාළ නැහැ. ජනවාරි මාසයේ දේපල පිරියත උපකරණ 16000කින් ෂේ කළ යුතු. අන්න. මෙතනින් 16000ක් අඩු වෙනවා කියලා කියන්නේ 16යි. මෙතනින් හිමිකමිනුත් ඒ 16 අඩු වෙනවා. හරි. ඊට අමතරව දැන් මොකද කරන්න? දැන් ඔන්න බැලන්ස් කරන්න. දැන් ඉලක්කම් ටික ගන්න. දැන් වැඩේ හරි. 4795.
දැන් ඔන්න අපි සුද්ධවත්කම් ප්‍රවේශයේ වැඩේට යනවා. හරි. දැන් අපි දන්නවා මෙන්න මෙතන යනවා. අවසාන සුද්ධවත්කම් කීයද? අවසාන සුද්ධවත්කම් කියන අවසාන හිමිකම කීයද? 4795 මේක. අවසාන හිමිකම 4795යි. අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත් 4800. අතිරේක ප්‍රාග්ධනය 40යි. අයිතිකාරයා යොදවලා තියෙනවනේ ව්‍යාපාරයට 30000ක අලාභයක් තියෙන. එතකොට රුපියල් 30000ක අලාභයකි කියලා ලියන්න. රුපියල් 30000ක අලාභයකි කියලා ලියන්න. හරි. දැන් මේ ගාන හදනකොට 0.3 කොට කරලානේ හැදුවේ. නැත්තම් 0.3 දාලා හදන්න. සාමාන්‍යයෙන් මම යෝජනා කරනවා මේ ලාභය හොයන අවස්ථාවේ 0.3 දාලා හදන්න කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙතන 0.3 කොට කරන්නේ නැතුව අපිට 0.3 දාලා හදන්න පුළුවන්. ඕනනම් අපි ඒක දාලා හදමු. ඒක එතකොට තමයි හරි. 0.3 කොට කරන්නේ නැතුව 0.3 දාලා හදන්න. එතකොට ඒ කියන්නේ දැන් ලාභය හොයන වගේ අවස්ථාවක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙට ඕනේ නැහැ. මේ සුද්ධවත්කම් ක්‍රමේදී දාලා හදන්න. හැම එකටම අගට 0.3ක් එකතු කරන්න තියෙන්නේ මේ විදිහට. ගාන හදලා 0.3ක් එකතු කරන්න. එතකොට හරි. රුපියල් 30000ක අලාභයක් එනවා. හරි. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නයි යන්නේ. 2018 කයි 1 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙහෙම ලියන්න ඕන. හිමිකම් හා වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන රූල් කරගන්න. ඕ 1.31 දිනට නේ 1.31 දිනට 1 නෙමෙයි 1.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ව්‍යාපාරයේ නම කවදටද හදන්න කියලා දාන්න ඕන. හරි. දැන් ඉතින් අර අවසාන අයිටම් ටික දාගෙන යන්න තියෙනවා. හරි. දැන් අපි සටහන් කරගෙන යන දීපල පිරියත උපකරණ කීයද? දීපල පිරියත හා උපකරණ කීයද? දීපල පිරියත උපකරණ කීයද? හරි. ඊළඟට ඒකේ තිබ්බා තොගය. ජංගවත්කම් වල තොගය කීයද? වෙළඳ ලැබිය යුතු දෑ කීයද? වෙනත් ලැබිය යුතු දෑ. බැංකු. මේ අයිටම් ටික දාගෙන යන්න තියෙන්නේ. 1093යි. මේ ටික එහා පැත්තට මාරු කරන්න. 1871යි. එතකොට මේ ටික ඔක්කොම එකතු වුණා මුළු වත්කම් කීයද? 5055යි. මුළු වත්කම් 5055. ඊළඟට හිමිකම් එක. හිමිකම් එකේ ප්‍රාග්ධනය නෝ. ප්‍රාග්ධනය. ලාභය. ගැනිලි. අමතර ප්‍රාග්ධන. මේක මේ විදිහට ලියන්න ඕනේ. නැතුව අර අවසාන ඉලක්කම දාලා හදන්න බෑ. ප්‍රාග්ධන කියන්නේ මුලින්ම යොදවපු එකනේ. එතකොට ඒකට 4800යි. හරි. අලාභයක් නේ තියෙන 30යි. ගැනිලි 15යි. දැන් එහා පැත්තට මාරු කරන්න තියෙන්නේ. 4795 මේ ටික මාරු කරපු ගමන් මේක එන්න ඕනේ. මෙන්න මේ ඉලක්කම එන්න ඕනේ. මෙන්න මේ ඉලක්කම මේක තමයි අවසාන හිමිකම. ඕක හැදිලා තියෙන්නේ කොටස් 4කින්. මුලින්ම යොදවපු ප්‍රාග්ධනය කියන්නේ ආරම්භක ප්‍රාග්ධනයේ ගැනිලි අමතර ප්‍රාග්ධනයේ ලාභය. ලාභය හෝ අලාභය. ওই ටිකෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකේ අවසාන උත්තරේ මේක වෙන්න ඕන. හරි. මේක කෙලින්ම දාන්න බෑ. මේක හැදෙන හැටි පෙන්වන්න ඕන මූල තත්ත්ව ප්‍රකාශනය. ජංගම නොවන වගකීම් කීයක් තියෙනවද? මොනවත් ජංග වගකීම්. වෙළඳ ගෙවිය යුතු දෑ.
උපචිත වියදම. උපචිත වියදම 120. එහා පැත්තට එකතු කරමු කීයද? 260. ඔක්කොම එකතු කරපුවම කීයද? මුළු වගකින් හා හිමිකම් 5055. ලොකු ගාණක් දැනෙන ගාණක් හැදුවා. අයිබෝවන්.